අපි අර පරමාණු ගැන කතා කරනකොට න්‍යෂ්ටිය තිබුණා, ශක්ති මට්ටම් තිබුණා, ඊට පස්සේ ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වලට බෙදිලා තිබුණා. මේ කියන දේවල් කවුරුත් දැකපු දේවල් නෙමෙයි. දැන් පරමාණුව කියලා කියන්නේ ඇහැට නොපෙනෙන කුඩා අංශුවක්. එතකොට පරමාණුව කියන එක පේන්නේ නැත්නම් ඉලෙක්ට්‍රෝන කොහොමවත් පේන්නේ නැහැ. එතකොට ඉලෙක්ට්‍රෝන පේන්නේ නැත්නම් ඒගොල්ලෝ මේ විදිහට න්‍යෂ්ටිය වටේට ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වලට බෙදිලා කාක්ෂික වල මේ විදිහට ගමන් කරනවා කියන එක කාටවත් දැකලා තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අන්වීක්ෂයකින්වත් පේන්නේ නැහැ. එහෙනම් කොහොමද මෙන්න මේ කියන පරමාණු වටේට ඉලෙක්ට්‍රෝන මෙහෙම ගමන් කරනවා, ශක්ති මට්ටම් තියෙනවා, උපශක්ති මට්ටම් තියෙනවා කියලා තීරණය කරන්නේ. හරි. මේවා තීරණය කරන්නේ පරීක්ෂණාත්මක දේවල් වලින්. හරි, පරීක්ෂණ කරලා ලැබෙන නිරීක්ෂණ මගින් උපකල්පන තමයි මේවා කවුරුත් දැකපු දේවල් නෙවෙයි උපකල්පන. හරි, එක එක ආකෘති විද්‍යාඥයින් විසින් ගොඩනගපු ආකෘති. ඒකට සමහර විට තව අවුරුදු 10ක් 15ක් යනකොට නෑ මෙහෙම නෙමෙයි කියන්නත් පුළුවන්. හරි, නෑ ඔහොම ශක්ති මට්ටම් වල යන්නේ නෑ, ඒ කියන්නේ මෙහෙම කියන්නත් පුළුවන්. හරි, එහෙම අලුත් එකක් එනතුරු මේක හරි. හැබැයි ගොඩක් ඒවා දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් මෙහෙමයි කියලා ඇත්තටම මේ විදිහට යනවා කියලා නිගමනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කියන පරමාණු වල ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වල ගමන් කරනවා කියන එක ස්ථිර කරගන්න ලැබෙන පරීක්ෂණාත්මක දත්ත වලින් ප්‍රධානම දෙකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. හරි, ගොඩක් තියෙනවා, දෙකක් තියෙනවා ඉගෙන ගන්න. එකක් තමයි අයනීකරණ ශක්ති දත්තය. හරි, දෙවෙනි එක පරමාණුක වර්ණාවලි වලින් ලැබෙන தත්ත්වය. හරි, ආයනීකරණ தත්ත්ව කියලා කියන්නේ මෙන්න මේ පරමාණුක අන්‍යාත අයනීකරණ. දැන් මෙහෙම කිව්වට තාම තේරෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. දැන් අයනීකරණය කියන එක ඕලෙවල් වලට ඉගෙන ගන්න එක. හරි, මම මේ කතා කරන්නේ මූලද්‍රව්‍ය වල අයනීකරණය නෙවෙයි. කියන්නේ මූලද්‍රව්‍ය එකින් එකට ගත්තොත් අයනීකරණය නෙවෙයි. එකම මූලද්‍රව්‍ය අන්‍යාත අයනීකරණ ශක්ති මම ඉස්සරහට කතා කරනවා. ඊළඟට පරමාණුක වර්ණාවලි කියලා කොටසක් ඉගෙන ගන්නවා. මෙන්න මේ පරමාණුක වර්ණාවලි වලින් ලැබෙන தත්ත්වය. දැන් මම කොහෙවත් ලියන්න දෙන්නේ නැහැ මෙන්න මෙහෙම කතාවක්. ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වල ගමන් කරන බව සනාථ කර ගැනීම සඳහා සාක්ෂි ලෙස ආයනීකරණ දත්ත පරමාණුක වර්ණාවලින් ලැබෙන දත්ත පාවිච්චි කරන්න පුළුවන් කියලා පටන් ගන්න නෑ. මම මාතෘකාව විදිහට ආයනීකරණ ශක්තිය කියලා තමයි පටන් ගන්නේ. ඔයාලා මතක තියාගන්න වෙනවා මෙන්න මේ ආයනීකරණ ශක්ති වලින් ලැබෙන තොරතුරු සහ පරමාණුක වර්ණාවලි වලින් ලැබෙන තොරතුරු මගින් අපිට ස්ථිර කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් කාක්ෂික වලට බෙදිලා පරමාණුවේ න්‍යෂ්ටි වටේට ගමන් කරනවා කියලා. හරි. එතකොට පළවෙනියට අපි කරනවා අයනීකරණ ශක්තිය. මාතෘකාව ලියා ගන්න. අයනීකරණ ශක්තිය. හරි, මේක O level වලට තිබ්බ කොටසක්. හරි, අයනීකරණය කියලා කියන්නේ O level වලට අපි ඉගෙන ගත්ත කොටසක්. ඒකට ඔය O level වල ඉගෙන ගත්ත කොටසට චුට්ටක් වැඩියෙන් තමයි A level වලට තියෙන්නේ. හරි, මහා ගොඩක් නෙවෙයි. බොහොම පොඩි කොටසයි තියෙන්නේ. ඔය අන්‍යාත අයනීකරණ ශක්තිය ගැන අපි ඉගෙන ගන්න O level වලට අපි කතා කරන්නේ පළවෙනි මූලද්‍රව්‍ය විශ්ේ අයනීකරණ ශක්තිය ගැන විතරයි. එක මූලද්‍රව්‍යයක් අරගෙන ඒක එකින් එකට කතා කරන්නේ නැහැ. අන්න ඒ ටික A level වලට වැඩි වෙලා තියෙනවා. හරි, එතකොට මම හඳුන්වනවා අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද කියලා. අපි ගත්තොත් පරමාණුවක්, මම සෝඩියම් පරමාණුවක් ගන්නම්. O level විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වොත් 2 8 1යි. හරි, A level වල විදිහට ලිව්වොත් 1s2 2s2 2p6 3s1 මම දෙවි විදිහටම ඉරලා තියෙනවා. හරි, එතකොට මේ තියෙන්නේ සෝඩියම් වල න්‍යෂ්ටිය නම් මේ තියෙන්නේ යාගේ ශක්ති මට්ටම් නම් මෙන්න පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. හරි, ඒතර මම උපශක්ති මට්ටම් අඳින්න නැතුව ඉන්නවා දැනට.
හරි. එතකොට මෙන්න මේකේ තියෙනවා සෝඩියම්ගේ ප්‍රෝටෝන ධන ආරෝපිතයි. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන වටේ ශක්ති මට්ටම් වල ගමන් කරමින් ඉන්නවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. හරි. A level වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අනුව නම් අවසාන උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. න්‍යෂ්ටිය ධනාරෝපිතයි ප්‍රෝටෝන නිසා. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකිනෙක ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන නිසා ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට තදින් බැඳිලා ඉන්නේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙනවා කියනකොට ඒ දෙන්න ආකර්ෂණය වෙනවා. හරි. ඒක දන්න කතාවක් නේ. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ආකර්ෂණය වෙලා තියෙන්නේ. දැන් මේ ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝනත් එහෙම තමයි. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙලා තියෙනකොට අපිට ඕන නම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරන්න. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරන්න. ඒ කියන්නේ න්‍යෂ්ටියට තියෙන ආකර්ෂණ බලයෙන් සම්පූර්ණයෙන්ම මුදවලා මෙයාව අයින් කරලා ගන්න. දැන් මේකට අපි ශක්තිය වැය කරන්න ඕනේ. මොකටද ශක්තිය වැය කරන්නේ? දැන් නිකන් මේක මේ පැත්තට ඇදිලා තියෙන්නේ. ඒ ඇදිලා තියෙන එක ඒකෙන් ඉවත් කරලා මේ ඇදිලා තියෙන වලෙන් ඉවත් කරලා සම්පූර්ණයෙන් අයින් කරගන්න අපි ශක්තිය වැය කරනවා. මේක ප්‍රායෝගිකව කිව්වහම තේරෙනවා. හරි. මේ පරමාණු කියලා කියන්නේ ඉතා විශාල වස්තුවක් කියලා හිතාගෙන මැද්දේ කවුරුත් නැත්තම් මේ ඉලෙක්ට්‍රෝනයි මේ පැත්තට ඇදිලා තියෙන්නේ. කවුරු හරි ඇදගෙන ඉන්නවා කියලා හිතන්න. එතකොට මේක ගලවලා අයින් කරනවා කියලා කියන්නේ අපි මේ ඇදගෙන ඉන්න බලයට වඩා වැඩි බලයක්, වැඩි ශක්තියක් යොදාගෙන මේක අයින් කරන්න ඕනේ. හරි. එහෙනම් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරන්න අපි පිටතින් ශක්තිය දෙන්න ඕනේ. නැත්නම් පිටතින් ශක්තිය වැය කරන්න ඕනේ. ඊළඟට මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් ගැලවුවොත් මොකද වෙන්නේ කියලා බලමු. මේ සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 11ක් තියෙන සෝඩියම් වලට අපි කියනවා උදාසීන සෝඩියම් පරමාණුවක්. හරි. එහෙනම් සෝඩියම් පරමාණුවක් ගත්තොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 11 තියෙනකොට මෙයා උදාසීනයි. හැබැයි මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරනවා. මෙයා සෝඩියම් ධන බවට පත් වෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන අයින් කරනකොට ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා. දැන් සාමාන්‍යයෙන් වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මැද්දේ තියෙන ප්‍රෝටෝන ගානයි සමානයි. එතකොට ඉලෙක්ට්‍රෝන වල අයින් කරනවා කියලා කියන්නේ මැද්දේ තියෙන ධන ආරෝපණය වැඩි වෙනවා. ඒ නිසා අපි සමස්ත ආරෝපණය ධන විදියට සලකනවා. එතකොට දැන් මෙයා සෝඩියම් ධන අයනයක්. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගලවනකොට උදාසීන ඒවා අයන බවට පත් වෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන ගැලවිලා නෙමෙයි මෙතන අපි ගලවනවනේ. හරි. එහෙනම් උදාසීන සෝඩියම් ධන අයන බවට පත් කරනවා. අයන බවට පත් කරනවා. එහෙනම් අයන බවට පත් කරනවාට කියනවා අයනීකරණය කරනවා කියලා. හරි. එහෙනම් අයනීකරණය කියන එකේ තේරුම තමයි අයන බවට පත් කිරීම. හරි. අයන බවට පත් කිරීම. එහෙනම් යම්කිසි උදාසීන පරමාණුවක් අයනයක් බවට පත් කරන්න වැය කරන්න ඕනේ ශක්තිය. මොකටද වැය කරන්නේ? මෙන්න මේ අයන බවට පත් කරනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලවලා අයින් කරනවා. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටික ආකර්ෂණයෙන් මුදවලා අයින් කර ගන්න තමයි ශක්තිය වැය කරන්නේ. ඒතකොට අනේ වැය කරන්න ඕනේ ශක්තිය අපි හඳුන්වනවා ආයනීකරණ ශක්තිය කියලා. හරි. එහෙනම් ආයනීකරණ ශක්තිය කියන එක සරලව මෙහෙම හඳුන්වන්න පුළුවන්. යම්කිසි උදාසීන පරමාණුවකින් මම මේ දැනට උදාසීන කියන කතාව කියන්නේ යම්කිසි පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරලා එයා ධන අයනයක් නැත්නම් අයනයක් බවට පත් කරන්න අපි වැය කරන්න ඕනේ ශක්තියට කියනවා අයනීකරණ ශක්තිය කියලා. දැන් මේක O level වලදී ඔච්චරයි තියෙන්නේ. ඔතනින් එහාට කතා කරන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේකෙදි අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝනය ගලවන්න වෙන්නේ බාහිරතම ශක්ති මට්ටම. ඇතුලේ වගේ ගලවන්න බෑ එළියව තියෙන්නේ. හරි. ඒක දැන් තේරෙන්න ඕනේ. මේකට ඉලෙක්ට්‍රෝන පිරෙනවා කියලා කියන්නේ මේ දෙන්නා එයාට දාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය දාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි කියනවා ස්ථායී වින්‍යාසයක්. යම්කිසි පරමාණුවක ශක්ති මට්ටමක ශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන පිරීලා නම් අපි ඒගොල්ලන්ට කියනවා ස්ථායී අවස්ථාවට පත් වෙලා. එතකොට මේ ශක්ති මට්ටම ස්ථායී වෙලා තියෙනවා. දෙන්නයි දාන්න පුළුවන් දෙකම දාලා තියෙනවා. මේ ශක්ති මට්ටම ස්ථායී 8 දිනම දාලා. හරි. මේක තමයි අස්ථායී. එතකොට මේක ගත්තොත් මේ විදිහට ලිව්වොත් මේ උපශක්ති මට්ටම ස්ථායී, මේ උපශක්ති මට්ටම ස්ථායී, මේ උපශක්ති මට්ටම ස්ථායී. මෙන්න මේක තමයි අස්ථායී. මේකට තව එකක් දාන්න පුළුවන්. හරි. ඒක නිසා ඇතුළේව ගලවන්න කලින් එළියව ගලවන්න ඕනේ. එහෙනම් බාහිරතම ශක්ති මට්ටමේ තියෙන අවසාන උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ විදිහට
ගලවලා අයින් කරන්නේ. හරි. එතකොට මෙන්න මේ අයනීකරණයේදී නැත්නම් අයනයක් බවට පත් කරනකොට අපි දෙන්න ඕනේ ශක්තියට කියනවා අයනීකරණ ශක්තිය. දැන් මේක මනිනකොට එක පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ශක්තිය මැනලා අපි ඉදිරිපත් කරන්නේ නැහැ. මේක කරන්නේ පරමාණු මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක්. හරි. එකපාරකට ගලවන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි. Tamanට ඕන වුණා කියලා ඉලෙක්ට්‍රෝන 5ක් විතර එකපාර ගලවන්න බෑ. හරි. එකක් ගලවලා තමයි ඊළඟ එක ගලවන්න. එතකොට එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනය ගණන් අයින් කරොත් පරමාණු මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක් අයින්. එක පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනයයි නම් මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක්. අන්න එතකොට එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරන්න දෙන්න ඕන ශක්තිය වගේ මවුලයකට ඒ වගේ අදාළ පරමාණු ප්‍රමාණයට ගැලපෙන ශක්ති ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඒක නිසා ශක්තිය මනින්නේ ජූල් වලින් නැත්නම් කිලෝ ජූල් වලින්. හැබැයි අපි අයනීකරණ ශක්තිය ඉදිරිපත් කරන්නේ කිලෝ ජූල් කොච්චරක්ද? මවුල එකකට නිසා මවුලයට කිලෝ ජූල් කියලා ඒක කියනවා. එතකොට අන්තර්ජාතික සම්මත ඒකකය අයනීකරණ ශක්තිය මනින කිලෝ ජූල් මවුලය නැත්නම් මවුලයට කිලෝ ජූල්. හරි. right. මෙන්න මේ අයනීකරණ ශක්තිය. රඳා පවතින සාධක. දැන් ඔයාලට O level වලදී තිබුණා අයනීකරණ ශක්තිය. බලමු අයනීකරණ ශක්තිය විචලනය වෙන විදිහ අර අක්වක් විචලනයක් ප්‍රස්ථාරයක්. හරි. එහෙනම් අයනීකරණ ශක්තිය විචලනය කියන එක අපිට ස්ථීර වශයෙන් මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ එක එක පරමාණු වල අයනීකරණය සඳහා ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අපි වැය කරන්න ඕනේ ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මොනවා මතද? මෙන්න මේ පරමාණුවේ අරය මත එකක්. ඒ කියන්නේ දැන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගලවලා අයින් කරන්න ඕනේ න්‍යෂ්ටියට තියෙන ආකර්ෂණයෙන්නේ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ඈතට යන්න මේගොල්ලෝ ගලවන්න ලේසි වෙනවා. මෙයා ආකර්ෂණය වෙලා ඉන්නේ න්‍යෂ්ටියට නම් මේ ඉලෙක්ට්‍රෝන ගලවන්න පහසු වෙනවා. මෙයා න්‍යෂ්ටියෙන් ඈතට යනකොට ගලවන්න ලේසි වෙනවා. එතකොට මෙයත් එක්ක තියෙන බන්ධනය නැත්නම් මෙයත් එක්ක තියෙන බැඳීම අඩු වෙනවා. එහෙනම් අපි හිතමුකෝ මෙන්න මේ විදිහේ පරමාණුවක් ගත්තොත් මේ මම පිටතම ශක්ති මට්ටමෙන් දෙන්නේ මෙන්න න්‍යෂ්ටිය. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවනවට වැඩිය මෙන්න මේ පරමාණු. හරි. මෙන්න පළවෙනි ශක්ති මට්ටම මෙන්න දෙවෙනි ශක්ති මට්ටම. හරි. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවන එක ලේසි. හරි. දැන් සරල දේවල් මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝනයක් ගලවනවට වැඩිය මේකේ අවසාන ශක්ති මට්ටම තමයි මේ තියෙන පළවෙනි එක. හරි. එතකොට මෙයා න්‍යෂ්ටියට බැඳිලා තියෙන ප්‍රමාණය වැඩි නිසා මෙයා ගලවන්න අමාරුයි මෙයාට වඩා. මෙයා න්‍යෂ්ටියට වඩා ඈතින් ගොඩක් ඈතින්. එහෙනම් පරමාණුවේ අරය හරි පරමාණුවේ අරය වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ඈතට යන ඉඳා ඒගොල්ලෝ ගලවන්න ලේසි වෙනවා. එහෙනම් පරමාණුවක අරය වැඩි වෙනකොට අයනීකරණය සඳහා වැය කළ යුතු ශක්තිය අඩු වෙනවා. අයනීකරණ ශක්තිය අඩු වෙනවා. එතකොට පරමාණුවක අරය වැඩි වෙන්නේ කොයි අවස්ථාවේදී කියලා බලමු. ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට අරය වැඩි වෙලානේ. මේ එක ශක්ති මට්ටමයි. න්‍යෂ්ටිය නම් මෙච්චරයි යට. ශක්ති මට්ටම් දෙකයි. න්‍යෂ්ටිය නම් ටිකක් වැඩිපුර ඈතයි. තව ශක්ති මට්ටමක් තියෙනවා. එහෙනම් න්‍යෂ්ටිය නම් තවත් ඈතයි. එහෙනම් පරමාණුවේ අරය වැඩි වෙනවා කියලා කියන්නේ එයාගේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවා. දැන් අපි ගත්තොත් කාණ්ඩයක් ඔස්සේ පහළට ගියොත් හරි කාණ්ඩයක් ඔස්සේ පහළට ගියොත් O level වල අපි ආවර්තව කොලිවුත් මම දුර්ලි යන දෙන්නම්. හරි මම මේ ටික අතහැරලා මෙන්න මේක ගත්තොත් මෙන්න කාණ්ඩයක්. හරි කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවා. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයයි එක ශක්ති මට්ටම පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවා. මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි දෙවෙනි ශක්ති මට්ටමේ එකයි. මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකයි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි තුන්වෙනි එකේ එකයි. මේකෙන් සෝඩියම් නේ. හරි එහෙනම් පහළට යන්න මෙයාලගේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවා. පළවෙනි ආවර්තයේ එක ශක්ති මට්ටමයි දෙවෙනි එකේ 2යි තුන්වෙනි එකේ 3යි 4යි 4යි ඒ විදිහට යනවා. එහෙනම් කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන නිසා
මේගොල්ලොන්ගේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ඈත් වෙනවා. න්‍යෂ්ටික ආකර්ෂණයේ අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ගලවන එක පහසු වෙනවා. එහෙනම් අයනීකරණ ශක්තිය රඳා පවතින. හරි අයනීකරණය සඳහා වැය කළ යුතු ශක්තිය රඳා පවතින එක සාධකයක් තමයි පරමාණුවේ අරය. එහෙනම් පරමාණුවේ අරය කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ක්‍රමයෙන් වැඩි වෙන නිසා අනිවාර්යෙන් කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට අයනීකරණ ශක්තිය වැඩි අඩු වෙන්න ඕන. හරි. ඒතකොට මේක අපිට ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. හරි. මේ පැත්තට තමයි කියන්න අමාරු. මේ පැත්තට කියන්න පුළුවන්. හයිඩ්‍රජන්ට වැඩිය ලිතියම්ගේ අයනීකරණ ශක්තිය අඩුයි. ලිතියම්ට වැඩිය සෝඩියම්ගේ අඩුයි. සෝඩියම්ට වැඩිය පොටෑසියම්ගේ අඩුයි. පොටෑසියම්ට වැඩිය රුබීඩියම්ගේ අඩුයි. රුබීඩියම්ට වැඩිය සීසියම්ගේ අඩුයි. අනිවාර්යෙන් පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඔය එකක්. හරි. දෙවැනි එක. ඔන්න ඔය දෙවැනි එකේ කොටසක් අපි ඕ ලෙවල් වලට ඉගෙන ගන්නවා. දෙවැනි එක තමයි මේ දැනට තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ කොච්චර ස්ථායී අවස්ථාවටපත් වෙලාද. දැන් මෙන්න මේ සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැලුවොත් මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය අයින් කරොත් මෙයාගේ වින්‍යාසය ස්ථායී වින්‍යාසයක් වෙනවා. මේක ස්ථායී මේක ස්ථායී මේක විතරයි දැනට ගැටලුවක් තියෙන්නේ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනය ගැලවුවොත් පරමාණුවේ ස්ථායී ස්වභාවය වෙනවා. උච්ච වායු වින්‍යාසයක් වෙනවා. හරි. එහෙනම් මේ කියන සෝඩියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගලවන්න ලේසියි. හැබැයි මම ලිව්වොත් මෙහෙම 2යි 8යි 8යි. හරි. නැත්නම් 2යි 8යි ඔව් 2යි 8යි 8යි. ගමුකෝ ආගර. මෙයාගේ මෙන්න මේ ශක්ති මට්ටම කොහොමත් සම්පූර්ණයි මෙයාගේ සම්පූර්ණයි මෙන්න මේකත් දැන් සම්පූර්ණයි. එහෙනම් මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන ගලවන්න ගියොත් ඉලෙක්ට්‍රෝනයක් ගලවපු ගමන් මෙයාගේ උච්ච වායු වින්‍යාසය නැතු වෙනවා 7ක් වෙනවනේ. එහෙනම් මේගොල්ලන්ගෙන් ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. දැන් ඔකත් ඕ ලෙවල් වලට තිබ්බ කතාවක්. එහෙනම් යම් කිසි පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයනයක් බවට පත් කරන්න ලබා දිය යුතු ශක්ති ප්‍රමාණය ඉහළ යනවා. එයාගේ උච්ච වායු වින්‍යාසය තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායී ස්වභාවය වැඩි. ඒක නිසා දැනට අපි ඕ ලෙවල් එකත් විදිහට වැඩිම ආයනීකරණ ශක්තියක් තියෙන්නේ හීලියම් නියෝන් ආගන් වලට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායී නිසා. හරි. හැබැයි අපි ඕ ලෙවල් වලට මේ මට්ටමට එහා ගිහින් කතා කරනවා. එතකොට මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ උපශක්ති මට්ටම් ගැන කතා කරනවා. එතකොට උපශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා නම් ඒක ස්ථායී වින්‍යාසයක් විදිහට සලකනවා. ඕ ලෙවල් වලදී කතා කරපු ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා නම් ස්ථායී කියනවා වගේ උපශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා නම් එයාත් ස්ථායී. එහෙනම් මෙන්න මේකේ තියෙන ඉලෙක්ට්‍රෝනය ගලවන්න පහසුයි. ඇයි මේ ඉලෙක්ට්‍රෝනය ගලවපු ගමන් මෙයා ස්ථායී වින්‍යාසයක් බවට පත් වෙනවා. මොකද P වල තියෙන පුළුවන් උපරිම 6යි 6ම පිටිලා. හැබැයි අපි හිතමු මෙහෙම මැග්නීසියම් 1s2 2s2 2p6 3s2 දැන් මෙයාට වැඩිය මෙයාගේ අයනීකරණ ශක්තිය වැඩි. අයනීකරණය සඳහා වැය කළ යුතු ශක්තිය වැඩි. හේතුව තමයි මෙයාගේ අවසාන උපශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන පිටලා. 2යි තියෙන්න පුළුවන් S වල. ඒ දෙකම පිටලා. ඒක නිසා අන්න අපි කියනවා ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. එහෙනම් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නිසා මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන ගලවන එක මෙයාට වැඩිය අමාරුයි. හරි. එහෙනම් සාරාංශයක් විදිහට කිව්වොත් අයනීකරණ ශක්තිය කියලා කියන්නේ යම් කිසි පරමාණුවක බාහිරින්ම තියෙන නැත්නම් බාහිරතම උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් න්‍යෂ්ටික ආකර්ෂණයෙන් සම්පූර්ණයෙන්ම මුදවලා ගලවලා අයින් කරන්න අපි වැය කරන්න ඕනේ ශක්ති ප්‍රමාණය. අයනීකරණ ශක්තිය. ඕක රඳා පවතිනවා. සාධක ගණනාවක් මත රඳා පවතිනවා. එකක් අපිට කියන්න පුළුවන් පරමාණුයේ අරය. අරය වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ඈත් වෙන නිසා ගලවන්න පහසු වෙනවා. එහෙනම් අයනීකරණ ශක්තිය අඩු වෙනවා අරය වැඩි වෙනකොට. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ශක්ති මට්ටම් ගාන වැඩි වෙන නිසා පරමාණුයේ අරය වැඩි වෙනවා. ඒක නිසා අයනීකරණ ශක්තිය අඩු වෙනවා. දෙවෙනි එක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොච්චර ස්ථායීද කියන එක. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායී නම් ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි අයනීකරණ ශක්තිය වැඩි. අයනීකරණය සඳහා වැඩි ශක්තියක් වැය කරනවා. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ස්ථායී කියන්නේ මොන අවස්ථාවද? ශක්ති මට්ටමක තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය පිරුණාට පස්සේ ඒක ස්ථායී. හරි. හැබැයි ඊට වැඩිය ටිකක් අඩුවෙන් හරි ස්ථායී උපශක්ති මට්ටමක තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තියෙනවා නම් ඒකත් අපි ස්ථායී කියලා සලකනවා. හරි.
ශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තියෙනවා නම් ස්ථායි. ඕ ලෙවල් වල ඉගෙන ගත්තා. ඊළඟට උපශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන ඒකත් ස්ථායි. අච්චර ස්ථායි නෑ. ඔය කරුණුත් ඕනේ. අච්චරම ස්ථායි නෑ. කියන්නේ ශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය පිරුණාට පස්සේ පරමාණුවකට ලැබෙන ස්ථායීතාවයේ තරම් ලොකු ස්ථායීතාවයක් උපශක්ති මට්ටම් පිරුණා කියලා ලැබෙන්නේ නැහැ. නමුත් ස්ථායි. හරි. ඔය දෙක හරි. ඊළඟට මෙන්න මෙහෙම එකක් සැලකනවා. යම් කිසි උපශක්ති මට්ටමක තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයෙන් භාගයක්. ඕක S වලට නෙවෙයි අදාළ වෙන්නේ. P D වලට. හරි. උපශක්ති මට්ටමක තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් භාගයක් පිරලා තියෙනවා. ඒකත් ස්ථායි කියලා සැලකනවා. යම් තාක් දුරකට ස්ථායි නේ. P වල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 6යි. හරි. ඒ කියන්නේ P උපශක්ති මට්ටමේ කාක්ෂිකයක තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙක ගන්න ඉලෙක්ට්‍රෝන 6ම පිරෙලා නම් අපි කියනවා මෙයා ස්ථායි. උපශක්ති මට්ටමක තිබිය යුතු ඉලෙක්ට්‍රෝන උපරිම සංඛ්‍යාව 8යි. ඊට අමතරව මෙන්න මේ අවස්ථාවත් ස්ථායි. එක පිරිලා. ඒ කියන්නේ උපශක්ති මට්ටමක තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් භාගයක් අර්ධව පිරී ඇති අවස්ථාවක් යම්කිසි ස්ථායීතාවයක් දක්වනවා. හරි. ඊට මතක තියාගන්න ශක්ති මට්ටම පිරීලා නම් ස්ථායි. ඊට වැඩිය අඩු නම් උපශක්ති මට්ටම පිරීලා නම් ස්ථායි. ඊට වැඩිය අඩුයි හැබැයි උපශක්ති මට්ටමෙන් භාගයක් තියෙනවා නම් ඒත් යම්කිසි ස්ථායීතාවයක් තියෙනවා. එතකොට පරමාණු ඔන්න ඔය කියන අවස්ථා ලබා ගන්න උත්සාහ කරනවා. ඒක නිසා යම්කිසි පරමාණුවක ඔය කියන අවස්ථා තියෙනවා නම් ටිකක් ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. ඔන්න ඔය කියන සාධක දිහා බලපුවාම අපිට එනවා පළවෙනි මූලද්‍රව්‍ය 20 අයනීකරණ ශක්තිය. හරි. මේකක් කියනවා. දැන් සෝඩියම් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවුවොත් ලැබෙනවා සෝඩියම් ධනායනය. මේ තියෙන ගලවපු ඉලෙක්ට්‍රෝන. හරි. අර්ථ දැක්වීමට අනුව මේක කරන්න නම් මෙයා වායු අවස්ථාවේ තියෙන්න ඕනේ. දැන් ඒක වැඩි හිතන්න යන්න එපා පාඩම් කරගන්න. අපි ඉලෙක්ට්‍රෝන ගලවන්නේ වායුමය අවස්ථාවේ තියෙන පරමාණු වලින්. හරි. එතකොට ලැබෙන්නේ ඉතින් වායුමය අවස්ථාවේ ධන අයනයක්. දැන් මේකෙදි ගැලවුණු එක ඉලෙක්ට්‍රෝනයක් නිසා මේක අපි හඳුන්වනවා පළවෙනි අයනීකරණ ශක්තිය කියලා. හරි. මෙන්න කලින් තිබ්බ පරමාණුව උදාසීන අවස්ථාව මෙන්න ඉලෙක්ට්‍රෝන ගැලවුවට පස්සේ ලැබෙන එක මෙන්න ගලවපු ඉලෙක්ට්‍රෝන. හරි. එතකොට පැහැදිලිවම අපි දන්නවා මෙතනින් තාම එක ඉලෙක්ට්‍රෝනය ගැලවිලා තියෙන ඇයි ධන 1යි ආරෝපණය. හරි. හොරෙන්වත් අර එකක් ගලවලා නැහැ. එහෙනම් පළවෙනි අයනීකරණ ශක්තිය පළවෙනි ඉලෙක්ට්‍රෝනය. හරි. පළවෙනියටම ගලවන ඉලෙක්ට්‍රෝනය. ඒ නිසා පළමු අයනීකරණ ශක්තිය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ කියන සෝඩියම් පරමාණුවෙන්ම තව ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනවා. එකක් ගලවලා තියෙන්නේ වායු අවස්ථාවේ තියෙන්නේ මම තව එකක් ගලවනවා. දැන් අපිට ලැබෙනවා සෝඩියම් ධන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් වුණා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි නෙමෙයි එක ඉලෙක්ට්‍රෝනයි. මොකද ගලවලා තිබ්බෙක් ඉන්නේ ගැලවුවේ. මේ අවස්ථාවේදී ගැලවෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයි. එහෙනම් දැන් ගැලවුවේ අවසානයේ ඉඳන් දෙවන ඉලෙක්ට්‍රෝනය. ඒක නිසා අපි ඕකට කියනවා දෙවන අයනීකරණ ශක්තිය. හරි. දෙවනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලබා දී යුතු ශක්තිය. ඕක ළමයි පටල ගන්නවා මේම පළමු අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරන්න. දෙවනි අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා අයින් කරන්න. ඔව් දෙකක් ගලවලා අයින් කරාට තමයි හැබැයි එකපාර නෙවෙයි ඈ. දැන් සමහරව හිතනවා පළමු අයනීකරණ ශක්තිය ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරන්න. දෙවනි අයනීකරණ ශක්තිය එකපාර ඉලෙක්ට්‍රෝන දෙකක් එකපාර නෙවෙයි. පළවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවලා අයින් කරලා ඊළඟට තව ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ලබා දිය යුතු ශක්තිය. එහෙනම් තුන්වෙනි අයනීකරණ ශක්තිය කියනවා තුන්වන අයනීකරණ ශක්තිය. හරි. එහෙනම් තුන්වෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ දැනට ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා තියෙන එක. තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය ගලවලා අයින් කරන්න. එහෙනම් සෝඩියම් ධන 3 වෙන්න ඉලෙක්ට්‍රෝන. හරි. වායු අවස්ථාවේ තියෙන. හරි. මෙහෙම ලියා ගන්නකො.
ලියාගෙන යනවා. දැන් මම මේ දෙන්නේ මේවා කටපාඩමින් අහන්නේ නැහැ කවදාවත්. ඒක නිසා දැන් ඕවාගේ හරිම විදියට නෙමෙයි මේ දෙන්නේ. ඔයාලට තේරෙන විදියටයි දෙන්නේ. හරි? මේකේ හරියට දෙන්න ගියොත් මේකේ තියෙනවා මේ ඇතුලේ තියෙන නැත්නම් අපි කියන සප්ප න්‍යෂ්ටික ආරෝපණ. ඒ කියන්නේ න්‍යෂ්ටියේ කොච්චර ආරෝපණ ප්‍රමාණයක් තියෙනවද? ප්‍රෝටෝන කීයක් තියෙනවද? ඊට පස්සේ නිවාරක ආචරණය. නිවාරක ආචරණය කියලා කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝන පිටතින් තියෙන ඉලෙක්ට්‍රෝන වලට ඇතුලේ ශක්ති මට්ටම් වලින් තියෙනවනේ පොඩි ආවරණයක්. නේ? දැන් මේකේ න්‍යෂ්ටිය පළවෙනි ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටම. එතකොට මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් මේ ඉලෙක්ට්‍රෝන වලින් ආවරණය කරනවා. මෙන්න මේ න්‍යෂ්ටියට තියෙන ආකර්ෂණය ටිකක් අඩු වෙනවා. මෙන්න මේ ශක්ති මට්ටම නිසා. මොකද මේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ඒ ශක්ති මට්ටම නිසා මෙයාව ආවරණය වෙලා න්‍යෂ්ටියේ. හරි? එතකොට ඊට අමතරව මෙන්න මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන මගින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. එතකොට මෙයා තව විකර්ෂණය වෙනවා. මෙයාට ආකර්ෂණය වෙන අතර මෙයාට විකර්ෂණය වෙනවා. ඒතර ඔය ඔක්කොම දැන් ඔය කතන්දර ඔක්කොම කියන්න ඕනේ අපිට ඕනේ ආයනීකරණ ශක්තිය විචලනය කරන්න. අපිට ඉස්සරහට හම්බ වෙනවා ආයනීකරණ ශක්තිය අවශ්‍ය වුණොත් දෙන්න. හරි? එතකොට එහෙනම් ඇතුලේ තියෙන ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ගලවන්න පහසු වෙන එක හේතුවක් ඒක. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ඈතට යන එක එකක්. ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට. ඊළඟට ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ඈතට යන්න යන්න. ඒ කියන්නේ ඇතුලේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන නිසා න්‍යෂ්ටියෙන් තියෙන ආවරණ නැත්නම් න්‍යෂ්ටියෙන් තියෙන බලපෑම අඩු වෙනවා මෙන්න මේ ඇතුලේ ශක්ති මට්ටම් නිසා. සහ මේ ඉලෙක්ට්‍රෝන වල විකර්ෂණය නිසා මේ ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියෙන් තියෙන බලපෑම අඩු වෙනවා. හරි? නමුත් අපිට තේරුම් ගන්න ඕනේ අරය වැඩි වෙනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා ඉලෙක්ට්‍රෝන ගලවන්න පහසු වෙනවා. හරි? ඒ නිසා මෙතන මේ සරල ඔයාලට තේරුම් ගන්න පුළුවන් හැඳින්වීමක් නෝට් එකක් දෙන්නේ. හරි. දැන් ශක්ති මට්ටම් ගන්න. එතකොට ඔය අයනීකරණ ශක්තිය අර්ථයක් වේ. වායුමය අවස්ථාවේ තියෙන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරලා වායුමය අවස්ථාවේ තියෙන අයනයක් හදන්න. හරි? එතකොට පළවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ අවසානයේම තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා. එහෙනම් ඒක අර්ථ දක්වන්න පුළුවන්. අවසානයේම කියන්නේ පළවෙනියටම නම් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න යන්නේ තාම එයා උදාසීන පරමාණුවක් කරනවා. කලින් ඉලෙක්ට්‍රෝන ගලවලා නැහැ නේ. එහෙනම් අපි කියනවා වායුමය අවස්ථාවේ තියෙන උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරලා වායුමය අවස්ථාවේ තියෙන ධන එකක අයනයක් හදන්න ලබා දිය යුතු ශක්තිය පළවෙනි අයනීකරණ ශක්තිය. හරි? දෙවෙනි එක අර්ථ දක්වුවොත් දැන් එකක් ගලවලා තියෙන්නේ. ඒ කියන්නේ දැනටමත් එයා අයනයක්. එහෙනම් අපි කියනවා වායුමය අවස්ථාවේ තියෙන එකයිනේ ගලවලා තියෙන්නේ. ධන එකක අයනයකින්. මෙතනදී වායුමය අවස්ථාවේ තියෙන උදාසීන පරමාණු. දැන් ගලවන්නේ වායුමය අවස්ථාවේ තියෙන ධන එකක අයනයකින්. ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරලා වායුමය අවස්ථාවේ තියෙන දැන් ධන දෙකයි. ඉස්සෙල්ලා එකක් ගලවලා කොහොමද කලින් ධන තිබ්බේ? දැන් තව ධන එකක් එනවා. එතකොට වායුමය අවස්ථාවේ තියෙන්නේ ද්විත්ව ධන අයනයක්. ධන දෙකක අයනයක් හදන්න ලබා දිය යුතු ශක්තිය. එහෙනම් තුන්වෙනි අයනීකරණ ශක්තියක් දැක්කේ. දැනට දෙකක් ගලවලා තුන්වෙනි එක ගලවන්න යන්නේ. එහෙනම් දෙකක් ගලවුවට පස්සේ දෙක ධන අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් වායුමය අවස්ථාවේ ඇති ද්විත්ව ධන අයනයකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා වායුමය අවස්ථාවේ තියෙන ධන තුනක ආයනයක් හදන්න ලබා දිය යුතු ශක්තිය. එතන හතරවෙනි එක ඕන අර්ථ දක්වන්න ගියානේ. වායුමය අවස්ථාවේ තියෙන ධන තුනක ආයනයකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා වායුමය අවස්ථාවේ තියෙන ධන හතරක ආයනයක් හදන්න ලබා දිය යුතු ශක්තිය. හරි? n1 ආයනීකරණ ශක්තිය. හරි? ලියන්න දෙන්නවා. හරි ලියන්න මෙහෙම. එතකොට අපි පළවෙනි මූලද්‍රව්‍ය 20 O level වලට තිබ්බ මූලද්‍රව්‍ය 20 පළවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරන්න වැය කරන්න ඕනේ ශක්තිය ප්‍රස්ථාරගත කරොත්. මේකට O level වලට තිබ්බා අයනීකරණ ශක්තිය y අක්ෂයට දාලා. ඉවත් කර නැත්නම් පරමාණුක ක්‍රමාංකය x අක්ෂයට දාලා අපට ලැබෙනවා මෙන්න මේ විදිහේ විචලනයක්. O level වලට කතා කරපො. මෙන්න මේ හැඩය මතක තියෙන්න ඕනේ.
හරි. ඔන්න ඔය විදිහේ විචලනයක්. මේකට අපි කියනවා අක්වක් විචලනයක්. ඒ කියන්නේ ඉහළ පහළ යනවා අපිට නිශ්චිතව අර්ථ දක්වන්න බැරි විදිහට. නිශ්චිතව අර්ථ දක්වන්න බැරි කට ඉතින් පුළුවන්. හරි. මේ කැලල අමතක කරොත් ඉතුරු ටික සමානයි. මම මේකේ මෙන්න මේ ටික ලකුණු කරොත් ඒ ටිකම තමයි ඊළඟට මේ මෙහෙම ආවා. එකක් උඩට ගියා එකක් යටට ගියා දෙකක් උඩට ගියා එකක් යටට ගියා දෙකක් උඩට ගියා. මේකේ තමයි එකක් උඩට ගියා එකක් යටට ගියා දෙකක් උඩට ගියා එකක් යටට ගියා දෙකක් උඩට ගියා. ඒකව රටාව කියනවා. හරි. ඒතර ඔන්න ඔය හැඩය මතක තියාගන්න. අයනීකරණ ශක්තිය විචලනය වෙන්නේ රටාව නැත්නම් අයනීකරණ ශක්තිය විචලනය ආරෝහණ පිළිවෙලට අවරෝහණ පිළිවෙලට සකස් කරන්න කියලා පිටි ප්‍රශ්න වලදී අහනවා. ඕක මනෝමයෙන් ගන්න බෑ. හරි. එහෙනම් කටපාඩම් කරගෙන යන්න ඕනේ. මොන කරුමයක්ද මේක කටපාඩම් කරගෙන යන්නේ. ඊටදී මේක ලේසි මේ හැඩේ මතක තියාගන්න. හරි. ඔයවල වල මේක තිබ්බම මම ලොකු විස්තරයක් කරන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම් උනා කැල්සියම්. හරි. රයිට්. ඕලෙවල් වලට ඔක තිබ්බට හේතු දැනෙන්නේ ඉන්නේ මේ වෙන්නේ ඇයි කියලා. මේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් දක්වා අඩු වෙනවා. මෙන්න ලිතියම්ගේ ගාන. හරි. මෙන්න ලිතියම්ගේ ගාන. මෙන්න සෝඩියම්ගේ ගාන. මෙන්න පොටෑසියම්ගේ ගාන. මෙතන. එතකොට පොටෑසියම්ට වඩා සෝඩියම්ගේ වැඩි, සෝඩියම්ට වැඩි ලිතියම්ගේ වැඩි. හරිනේ. ලිතියම්ගේ තියෙන්නේ ශක්ති මට්ටම් 2යි. හරි. සෝඩියම්ට ශක්ති මට්ටම් 3යි 3 වෙනි ආවර්තය. පොටෑසියම්ට ශක්ති මට්ටම් 4යි 4 වෙනි ආවර්තය. එහෙනම් ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ඈත් වෙනවා අන්න ගලවන්න පහසුයි. අයනීකරණ ශක්තිය අඩු වෙනවා. මේ හීලියම්ට වඩා නියෝන්ගේ අඩුයි නියෝන්ට වැඩි ආගන්ගේ අඩුයි. හරිනේ. හීලියම්ට පස්සේ ඉන්නේ නියෝන්ට පස්සේ ඉන්නේ ආගන්. ඒ කියන්නේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවා ඉලෙක්ට්‍රෝන ගලවන්න පහසුයි. ඔක තෝලෙල වල තිබ්බ කතාවක්. ඊළඟට මෙන්න මේ මූලද්‍රව්‍ය විශ්ේ වැඩිම අයනීකරණ ශක්තිය හීලියම් නියෝන් ආගන්ට ලැබෙලා තියෙනවා. හේතුව හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ඕලෙල වලට අණුව ලිව්වොත් 2යි. නියෝන්ගේ 2යි 8යි. ආගන්ගේ 2යි 8යි 8යි. උච්ච වායු වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. දැනට ඒගොල්ලන්ට ස්ථායි වින්‍යාසයක් තියෙනවා. ඔය ස්ථායි වින්‍යාසය නැති වෙනවා ඉලෙක්ට්‍රෝන ගලවුවොත්. ඒක නිසා ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. අඩුම අයනීකරණ ශක්තිය තියෙන පළවෙනි කාණ්ඩයේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් වලට. මේකේ අඩුම ලිතියම්. මේකේ සෝඩියම්, මේකේ පොටෑසියම්. ඇයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මේ ලිතියම්ගේ 2යි 1යි. මම ඕලෙවල් විදිහට ලියන්නේ ලේසි තේරුම් ගන්න. සෝඩියම්ගේ 2යි 8යි 1යි. පොටෑසියම්ගේ 2යි 8යි 8යි 1යි. අවසාන ශක්ති මට්ටම එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. ඕක ගලවුවා නම් උච්ච වායු වින්‍යාසයට. ඒක නිසා පහසුවෙන් ගලවන්න පුළුවන්. හරි. ඒ නිසා ඒගොල්ලන්ගේ අයනීකරණ ශක්තිය අඩුයි. ඒගොල්ලෝ කැමති ඉලෙක්ට්‍රෝන ගලවන්න. හරි. අපිට ඕ ලෙවල් වලදී හම්බුන්නේ නැත්තේ ඇයි ඉතුරු ටික මෙහෙම උඩ පහළ යන්නේ? හරි. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒක අපිට තේරෙනවා. හරි. මේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් දක්වා. හීලියම්, නියෝන්, ආගන් දක්වා. හරි. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් දක්වා. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. ආවර්තයක් ඔස්සේ. හරි. කැල්සියම් එතකොට ආවර්තයක් කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. අපි ආවර්තයක් ඔස්සේ වමේ ඉඳන් දකුණට ගත්තොත් ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින් ඔය විදිහට. ඒගොල්ලන්ගේ අයනීකරණ ශක්තිය එන්න වැඩි වෙන්න ඕනේ. හේතුව තමයි න්‍යෂ්ටියෙන් ලබා දෙන ආකර්ෂණය වැඩි වෙනවා. ප්‍රෝටෝන ගන්න වැඩි වෙනවා. ලිතියම්ගේ තියෙන්නේ ප්‍රෝටෝන 3යි. හරි. බෙරිලියම්ගේ 4යි.
ඔය විදිහට එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටියෙන් ලබා දෙන ආකර්ෂණය වැඩි වෙනවා. සහ පරමාණුයේ අර එන්න අඩු වෙනවා. මේ ලිතියම්ගේ ශක්ති මට්ටම් දෙකයිනේ තියෙන්නේ. බෙරිලියම්ගේ තියෙන ශක්ති මට්ටම් දෙකයි තමයි. බෝරෝන්ගේ තියෙන ශක්ති මට්ටම් දෙකයි තමයි. හැබැයි මේකට වැඩිය මෙයා චූටි මං යන්නේ දෙක ගන්න. මෙයාට වැඩිය මෙයා චූටි. එයාට වැඩිය මෙයා චූටි. චුට්ටක් චූටි. ඒකින්ද අයනීකරණ ශක්තිය එන්නේ වැඩි. එහෙනම් මෙන්න මේ කරුණු දෙක සරලව මතක තියාගන්න. කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. හේතුව ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් ඈත් වෙන නිසා. ආවර්තයක් ඔස්සේ වමේ ඉඳන් දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. හේතුව න්‍යෂ්ටියෙන් ලබා දෙන ආකර්ෂණය වැඩි, පරමාණු ටිකක් ඇකිලෙනවා, අන්න න්‍යෂ්ටියට ඉලෙක්ට්‍රෝන ලං වෙනවා. හැබැයි ඕක මහා ලොකු සාධකයක් නෙවෙයි. හරි. ඉතින් එහෙම වලුවොත් එක දිගට වැඩි වෙගෙන යන්න එපා. එහෙනම් ලිතියම්ට වැඩිය බෙරිලියම් ගැටි වෙනවා, බෙරිලියම්ට වැඩිය බෝරෝන් ගැටි වෙනවා, බෝරෝන්ට වැඩිය කාබන් ගැටි වෙනවා. එහෙම වැඩි වෙලා නැහැ. මෙහෙම සමහර තැන් අඩු වෙලා. අන්න ඒක තමයි අර ස්ථායි වින්‍යාස කතා කරන්නේ. හරි මෙහෙම කතා කරමු. ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි A level ක්‍රමයට ලිව්වොත්. හරි. ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය A level ක්‍රමයට ලිව්වොත්. ලිතියම් 1s2යි 2s1යි. මම බෙරිලියම් ගෙනියනවා. 1s2යි 2s2යි. බෝරෝන් ගෙනියනවා. 1s2යි 2s2යි 2p1යි. හරි බෝරෝන්. මම මෙතන ලියන කාබන් 1s2යි 2s2යි 2p2යි. කාබන් ඊට පස්සේ නයිට්‍රජන්ගේ 1s2යි 2s2යි 2p3යි. ඔක්සිජන්ගේ 1s2යි 2s2යි 2p4යි. right ඇති මේ ලිතියම්ට වැඩිය බෙරිලියම්ගේ වැඩි. ඇයි න්‍යෂ්ටික ආකර්ෂණීය වැඩි වෙනවනේ ප්‍රෝටෝන ගන්න වැඩි වෙන නිසා. ඉතින් අනිවාර්යෙන් ආවර්තයක් ඔස්සේ ඉස්සරහට යනකොට වැඩි වෙනවා. ලිතියම්ට වැඩිය බෙරිලියම්ගේ වැඩි. හැබැයි බෙරිලියම්ට වැඩිය බෝරෝන්ගේ අඩුයි. හේතුව තමයි මේ ලිතියම්ට වැඩිය බෙරිලියම්ගේ වැඩි. බෙරිලියම්ට වැඩිය බෝරෝන්ගේ අඩු වෙන්න හේතුව තමයි මෙන්න මේ බෙරිලියම්ට තියෙන උච්ච වායු වින්‍යාසය. sorry ස්ථායි වින්‍යාසය. S උපශක්ති මට්ටම පිළිලා. එතකොට එයත් එක්ක බලනකොට ඊළඟට ඉන්න කෙනාගේ 2p1යි මේ ඉලෙක්ට්‍රෝනය අයින් කරොත් මෙයාට යම් තාක් දුරකට ස්ථායි වින්‍යාසයක් වෙනවා. දැන් අර කියපු කතාව මතක තියෙනවා. S උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරී තිබේ මේ යම් තාක් ස්ථායි. එහෙනම් මෙයාගේ තියෙන ගානට වඩා මෙයාගේ තියෙන ගාන කොහොමද වැඩි වෙන්න ඕන? ඇයි ඒ? කොහොමද එයාගේ S උපශක්ති මට්ටම පිරෙනවා එකක්. ඊට න්‍යෂ්ටියට ලං වෙන ඉලෙක්ට්‍රෝන. ඒක නිසා ලිතියම්ට වැඩිය බෙරිලියම්ගේ වැඩි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. බෙරිලියම්ට වැඩියයි බෝරෝන්ගේ අඩු උනේ. බෝරෝන්ගේ අඩු උනේ මෙන්න මේ ස්ථායි වින්‍යාසයෙන් ඉලෙක්ට්‍රෝන අයින් කරන තරම් අමාරු නෑ මෙන්න මේකෙන් ඉලෙක්ට්‍රෝන අයින් කරන්න. එයාගේ තියෙන p එකේ. ඒතර එයා අයින් කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන. මෙයා අයින් කරනවා මෙතනින් ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරනවා. ඒතර මේ ඉලෙක්ට්‍රෝනය අයින් කරන්න ලේසි. හේතු දෙකක් තියෙනවානේ. එකක් තමයි න්‍යෂ්ටියෙන් ඈත් වෙනවා. යම් තාක් දුරකට. දෙවෙනි එක තමයි මේක ගලවලා අයින් කරපු ගමන් එයාට ස්ථායි වින්‍යාසයක් ලැබෙනවා. ඒක නිසා මෙයාට වැඩිය මෙයා පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ගලවනවා. ඒ නිසා එයා ගන්නේ. දැන් මෙතන ටිකක් තියෙනවා තමයි. කාබන්ගේ දැන් මෙයාට වැඩිය කාබන්ගේ ඉලෙක්ට්‍රෝන මේ වැඩි. හරි? ඊට පස්සේ එයාට වැඩිය නයිට්‍රජන්ගේ වැඩි. ඒක කරුණක් නෑ. ආවර්තයක් ඉස්සේ ඉස්සරහට යනකොට ආයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි නයිට්‍රජන් වැඩි ඔක්සිජන්ගේ අඩු උනේ? ඇයි නයිට්‍රජන් වැඩි ඔක්සිජන්ගේ අඩු උනේ? මෙන්න හේතුව. නයිට්‍රජන්ගේ තියෙන්නේ p උපශක්ති මට්ටම අර්ධව පිරීම 6යිනේ තියෙන්න පුළුවන්. 3ක් පිරීලා. එහෙනම් යම් තාක් දුරට ස්ථායි. එහෙනම් මේකෙන් ඉලෙක්ට්‍රෝන අයින් කරන්න අමාරුයි. හැබැයි මේකෙන් ගලවන්න ලේසියි. අර්ධව පිරිච්ච එක නෙමෙයි මේ තියෙන්නේ. ඊට අමතරව මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවපු ගමන් අර්ධව පිරීමේ ස්ථායි වින්‍යාසය මෙයාට ලැබෙනවා. ඒ නිසා මෙයා කැමති ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න. හැබැයි මෙයාගේ දැනට උච්ච වායු ස්ථායි වින්‍යාසයක් තියෙනවා. එහෙනම් නයිට්‍රජන්ගේ ස්ථායි වින්‍යාසයක් තියෙන නිසා මෙයාට වැඩිය මෙයාගේ වැඩි. හරි. දැන් ඕවා
ඕම පැහැදිලි කරන්නේ නැහැ කොහෙවත්. අමාරුයි කාලේ ගත වෙනවා වැඩි. මම මේක ගොඩක් පැහැදිලි කරන්නේ අයනීකරණ ශක්තියෙන් ප්‍රශ්න එනවා. විවගත රචනා ප්‍රශ්නයක් වුණත් එන්න පුළුවන්. හරි? ඒක නිසා. ඒතකොට දැන් ඉස්සරහට කියන්නම් සාමාන්‍යයෙන් උගන්වන්න නැති. හරි? කියලා දෙන්නේ නැති කොටසකුත්. හැබැයි ප්‍රශ්න වලට එන කොටසක්. තව ටිකකින් කියන්නම්. බොහොම පහසුවෙන් කොට දාගන්නයි. එතකොට එහෙනම් දැන් ආයෙත් මේක කියන්න ඕනේ නැහැ. ඕක තමයි හේතුව. එහෙනම් මේ අක්වක් විචලනයේ හේතුව තමයි ස්ථායී වින්‍යාසය. උපශක්ති මට්ටම් පිරීම, උපශක්ති මට්ටම් අර්ධව පිරීම. හරි? රයිට්. සාරාංශයක් විදිහට මෙන්න මේක මතක තියාගන්න. පළමු අයනීකරණ ශක්තිය. ආවර්තයක් කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට වැඩි වෙනවා. හේතුව දැනගෙන ඉන්න ඕනේ. අරේ වැඩි වෙන නිසා න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන ඈත් වෙනවා. ඊට පස්සේ ආවර්තයක් ඔස්සේ වැඩි වෙනවා හේතුව න්‍යෂ්ටියේ ආරෝපණයේ ක්‍රමයෙන් වැඩි වෙන නිසා. වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවා කියන්නේ ප්‍රෝටෝන ගන්න වැඩි වෙනවා. එතකොට න්‍යෂ්ටියට ඉලෙක්ට්‍රෝන ලං වෙලා පරමාණු කාර්යය ටිකක් අඩු වෙලායි තියෙන්නේ. හැබැයි එහෙම අඩු වෙවි වැඩි වෙවි යන අතරේ එකෙක් දෙන්නේ ටිකක් අඩු වගයන් පෙන්වනවා. හේතුව තමයි උච්ච වායු වින්‍යාසයකට ස්ථායී වින්‍යාසයකට පස්සේ එක. ඒ සුපශක්ති මට්ටම පිරුණාට පස්සේ ඊළඟ එක්කිනාගේ ටිකක් අඩු වෙනවා. හේතුව තමයි එයාට එකක් අයින් කරා නම් ඊළඟ ස්ථායී වින්‍යාසයට යන්න පුළුවන්. ස්ථායී වින්‍යාසයකට පස්සේ එක ටිකක් අඩු වෙනවා. නයිට්‍රජන්ට පස්සේ ඔක්සිජන් ටිකක් අඩු වෙනවා. බෙරිලියම්ට පස්සේ බෝරෝන් ටිකක් අඩු වෙනවා. හේතුව එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා නම් ඊට ස්ථායී වින්‍යාසයක් වෙනවා. ඔක තමයි හේතුව. හරි? එහෙනම් මෙන්න මේ අක්වක් විචලනයේට දැන් ඔච්චරලා කතා කරපුවකින් අලුතෙන් ඉගෙන ගත්තේ A level වල කියලා ඉගෙන ගත්තේ මේක විතරයි. හරි? මේක විතරයි. ඉතුරු ඔක්කොම O level වලට තිබ්බා. මෙන්න මේ අක්වක් විචලනයේට හේතුව විතරක් O level වලට පැහැදිලි කරේ නැහැ. කරන්න බෑ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලියන ක්‍රමය දන්නේ නැති නිසා. හරි? ඉතුරු ඔක්කොම තිබ්බා. මේ විචලනය මේ උච්ච වායු වින්‍යාසයේ තියෙන වගේ වැඩි පළවෙනි කාණ්ඩයේ අඩුයි. හරි? මෙන්න මේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට පහසු වෙනවා. ඔය කතන්දර ඔක්කොම තිබ්බා. අලුතෙන් කියලා තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. එහෙනම් අක්වක් විචලනයේට හේතුව ඔයාලා දන්නවා. ලියන්න දෙන්නේ නැහැ. මට තියාගන්න මම ලියන්න දුන්නාද නැහැ. ස්ථායී වින්‍යාස වලදී අයනිකරණ ශක්තිය වැඩි වෙනවා කියලා. හරි. එතකොට එහෙනම් ඔන්න ඔය ටික ඔය විදියට. රයිට්. ලියමු එහෙම. එම් කියන්නේ ආදිමුක ප්‍රස්තාවය. තමන්ට ඕන නම් පොඩ පැන්සලකින් කුරුඩු ගාලා තියාගන්න මෙන්න මේ වින්‍යාස ටික. ඒ කියන්නේ මේක ලියලා මෙන්න මෙයාව රවුන්ඩ් කරගත්තා නම් මෙයාට වැඩි මෙයා අඩු වෙන්න හේතුව මේ අයින් කරපු ගමන් උච්ච වායු වින්‍යාස උච්ච වායු කියලාමයි කියන්නේ. ස්ථායී වින්‍යාසයක් ලැබෙනවා. මේක එකක් අයින් කරපු ගමන් ස්ථායී වින්‍යාසයක් ලැබෙනවා. ඒ නිසා ඒගොල්ලෝ පහසුවෙන් ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. ඒක නිසායි මෙන්න මේ බෝරෝන්ගේ සහ ඔක්සිජන්ගේ අඩු වෙන්න හේතුව. දැන් ආයෙ කියන්න ඕනේ නැහැ නේද? ඇලුමිනියම්ගේ අඩු වෙලා මැග්නීසියම්ගේ අඩු වෙයි. මැග්නීසියම්ට තියෙනවා අර්ධව පිරිච්ච නැත්නම් S උපශක්ති මට්ටම උපරිමයට පිළිලා. ස්ථායී. හරි? ඇලුමිනියම්ගේ එකක් අයින් කරපු ගමන් ඒ ස්ථායී වින්‍යාසය ලැබෙනවා. ඒ නිසා ඇලුමිනියම් බොහොම පහසුවෙන් ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. හරි? ෆොස්ෆරස්ගේ තියෙන්නේ P උපශක්ති මට්ටම අර්ධව පිළිලා. P3යි. එයා යම් තාක් දුරට ස්ථායී. හැබැයි යාට සාපේක්ෂව සල්ෆර්ගේ P4යි. එහෙනම් එයා එකක් අයින් කරපු ගමන් P3 කියන අර්ධව පිරුණු ස්ථායීතාවය සල්ෆර්ට ලැබෙනවා. ඒ නිසා එයා ටිකක් කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. හරි? ප්‍රශ්නයක් මෙන්න මේකක් බලා ගන්න. මෙහෙම අදින්න බෑ. ලිතියම්. හරි? ඊට පස්සේ මෙහෙම ආක්වක් විචලනයේ දාලා ඕක මෙහෙම අදින්න බෑ. ඒ කියන්නේ ලිතියම්ට වැඩිය මෙයාගේ ගොඩ එහෙම අඩු වෙන්නේ නැහැ. ආසන්නම යන්නේ. මේ හරියට වගේ ඕම පොඩි වෙනසක් තියෙනවා. හරි? ගොඩක් අඩු වෙන්නේ නැහැ. දැන් මේ මම ඇඳලා තියෙන්නේ පළවෙනි අයනීකරණ ශක්තියේ විචලනය. දැන් උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න.
මූලද්‍රව්‍ය පරමාණුවකින් පළවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න කොච්චර අමාරුද කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා හයිඩ්‍රජන්ට වැඩිය හීලියම් අමාරුයි, හීලියම්ට වැඩිය ලිතියම්ගේ ලේසි, ලිතියම්ට වැඩිය බෙරිලියම්ගේ අමාරුයි, බෙරිලියම්ට වැඩිය බෝරෝන්ගේ ලේසි, බෝරෝන්ට වැඩිය කාබන්ගේ, කාබන්ට වැඩිය නයිට්‍රජන්ගේ අමාරුයි, වැඩි ශක්තියක් අය කරන්න ඕනේ. නයිට්‍රජන්ට වැඩිය ඔක්සිජන්ගේ ලේසි, ඊට වැඩිය ෆ්ලුවරින් නියොන්ගේ අමාරුයි. ඔය පළවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න. දැන් O level වලට තිබ්බේ නෑනේ දෙවෙනි අයනීකරණ ශක්තියේ විචලනයක් ගැන. දෙවෙනි ඉලෙක්ට්‍රෝනයක් ගලවන එකක් ගැන තිබ්බේ නෑ O level වලට. ඕක A level වල. ඔන්න අලුතෙන් එකතු වෙච්ච කොට. දැන් මම අහනවා පළවෙනි අයනීකරණ ශක්තිය වැඩිම වන්නේ කාගේද? හීලියම්ගේ. වැඩිම කාණ්ඩය මොකද්ද? 8 වෙනි කාණ්ඩය. හීලියම් නියෝන් ආගම. හේතුව උච්ච වායු වින්‍යාසය. පළවෙනි අයනීකරණ ශක්තිය අඩුම කාගේද? පළවෙනි කාණ්ඩයේ ලිතියම් සෝඩියම් පොටෑසියම් අඩුම පොටෑසියම්ගේ. හරි? ඉතුරුවා අක්වක් විචලනය. හේතුව මේන් හේතුව. අක්වක් විචලනයේ හේතුව. හරි? අතරින් පතර වෙන්නා වූ ස්ථායි වින්‍යාසය. ස්ථායි වින්‍යාසයකට පස්සේ කෙනා ටිකක් අඩු වෙනවා. ඔය පළවෙනි අයනීකරණ ශක්තිය. දැන් මම ඔයාලට කිව්වොත් දෙවෙනි අයනීකරණ ශක්තිය. ඒ කියන්නේ දෙවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න කාගේද අමාරුම? දෙවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න කාගේද ලේසිම? හරි. පළවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න නම් ලේසිම පොටෑසියම්. මම අහන දෙවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලේසිම කාගේද? පළවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න අමාරුම හීලියම්ගේ. මම අහන දෙවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න අමාරුම කාගේද? පළවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලේසිම කාණ්ඩය පළවෙනි කාණ්ඩය. මම අහන දෙවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලේසිම කාණ්ඩය කාගේද? පළවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න අමාරුම කාණ්ඩය 8 වෙනි කාණ්ඩය. දෙවෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන්න අමාරුම කාණ්ඩය මොකක්ද? හරි. රයිට්. ඔන්න කියන්න යන්නේ කෙටි ක්‍රමයක්. මේකේ එක එක පස්සට දාලා කියමු. ලැබෙන ප්‍රස්ථාරය තමයි දෙවෙනි අයනීකරණ ශක්තිය. එක එක පස්සට දානවා කියන්නේ. හීලියම් අරන් එනවා මෙතෙන්ට. ලිතියම් අරන් එනවා මෙතෙන්ට. බෙරිලියම් මෙතෙන්ට. බෝරෝන් මෙතෙන්ට. කාබන් මෙතෙන්ට. ඔක්සිජන් මෙතෙන්ට. නයිට්‍රජන් මෙතෙන්ට. ෆ්ලුවරින් මෙතෙන්ට. එහෙනම් නියෝන් ෆ්ලුවරින් ගාවට. සෝඩියම් නියෝන් ගාවට. මැග්නීසියම් සෝඩියම් ගාවට. ඇලුමිනියම් මැග්නීසියම් ගාවට. සිලිකන් ඇලුමිනියම් ගාවට. ෆොස්ෆරස් සිලිකන් ගාවට. සල්ෆර් ෆොස්ෆරස් ගාවට. ක්ලෝරින් සල්ෆර් ගාවට. ආගන් ක්ලෝරින් ගාවට. හරි. එහෙම යන්දාම වෙනවනේ ප්‍රස්ථාරය. ඒක තමයි දෙවෙනි අයනීකරණ ශක්තිය. දැන් ඔයාලට මම කියනවා පළවෙනි අයනීකරණ ශක්තිය ප්‍රස්ථාරය බලලා තමයි කියන්නේ. හරියටම ස්ථිර. දැන් නම් ඉතින් ප්‍රස්ථාරය බලන්න ඕනේ නෑ ළමයි. හරි. ඔයගොල්ලෝදී ප්‍රස්ථාරය බලන්න උනාට දැන් ප්‍රස්ථාරය බලන්න නැතුවත් කියන්න පුළුවන්. හරි. බෙරිලියම්ට වැඩිය බෝරෝන්ගේ අඩුයි, නයිට්‍රජන්ට වැඩිය ඔක්සිජන්ගේ අඩුයි. එච්චර වෙනස් වෙන්නේ. බෙරිලියම්ට වැඩිය බෝරෝන්ගේ අඩුයි, නයිට්‍රජන්ට වැඩිය ඔක්සිජන්ගේ අඩුයි. අර්ධ පිරීමකට පස්සේ තියෙන කට්ටිය. නැත්නම් උපශක්ති මට්ටම උපරිම පිරීමකට පස්සේ තියෙන කට්ටිය. දෙන්නයි වෙනස් වෙන්නේ. ඉතුරුව කොහමද වැඩි වෙනවනේ. සෝඩියම්ට වැඩිය මැග්නීසියම්ගේ වැඩි. ඇලුමිනියම්ගේ විතරයි අඩු වෙන්නේ. ආයෙ වැඩි වෙනවා. සල්ෆර්ගේ අඩු වෙනවා. ආයෙ වැඩි වෙනවා. ඉතින් වැඩි වෙන දේ අඩු වෙන දෙන්නයි ඉන්නේ කාවරද? ඉතුරුයි පිළිවෙලට වැඩි වෙනවා. හරි. දැන් කටපාඩම් නොකරත් මේක කරන්න පුළුවන්. ප්‍රස්තාරේ පාඩම් නැදක් කරන්න පුළුවන්. හරි. right. ඔය පළවෙනි අයනීකරණ ශක්තිය. දැන් අහනවා දෙවෙනි අයනීකරණ ශක්තිය. දෙවෙනි අයනීකරණ ශක්තිය ප්‍රස්තාරය කොහෙවත් ඔයාලට උගන්වන්නේ නැහැ. හැබැයි දෙවෙනි අයනීකරණ ශක්තිය විචලනය අහනවා. පහත මූලද්‍රව්‍ය වල දෙවෙනි අයනීකරණ ශක්තියේ විචලනය. ආරෝහණ පිළිවෙලට අවරෝහණ පිළිවෙලට. වැඩිම වන්නේ කාගේද? අඩුම වන්නේ කාගේද? දෙවෙනි අයනීකරණ ශක්තිය වැඩිම කාණ්ඩය මොකක්ද? දෙවෙනි අයනීකරණ ශක්තිය අඩුම කාණ්ඩය මොකක්ද? හරි. ඔය වගේ. right මේ මම ඉස්සෙල්ලා අදින්නම් හේතුව ඊට පස්සේ පැහැදිලි කරන්න. right. මම අදිනවා මම මෙතනින් අදින්නම්. මේ විදියට. ඔය හැඩේම අදින්නම්කෝ. හරි. මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි අඳින්න දෙන්නේ නැත බලා ගන්න. ඒ අඳින්න දෙන්නේ නැහැ. නිකන් ඔයාලට දැනුමට කෙටි ක්‍රමයක් කියලා දෙනවා මිසක් අඳින්න දෙන්නේ නැහැ මේවා. right. දැන් මම ලකුණු කරනකොට
එක එක පස්සට දාගෙන යනවා මේ. මං ගේනවා හීලියම් මෙතෙන්ට. දැන් අහන්න බෑ එතකොට හයිඩ්‍රජන් ටික. එකයි තිබ්බ ඒක ගලවලා අයින් කරයි දැන්. හරි. පළවෙනි අයින් එක. එතකොට දැන් මෙතනින් මම මෙතනින් යන්නවා. නේ? එහෙනම් අපිට මෙතන හීලියම් හිටපු තැනට පල්ලෙන් හිටපු ලිතියම් ආවා. හරි. එතකොට ලිතියම් හිටපු තැනට ඊළඟට හිටපු බෙරලියම් ආවා. ඊට පස්සේ බෙරලියම් හිටපු තැනට බෝරෝන්. බෝරෝන් හිටපු තැනට කාබන් ආවා. හරි. කාබන් හිටියේ මෙතන. දැන් ඒකට ආවා නයිට්‍රජන්. නයිට්‍රජන් හිටියේ මෙතන. එතෙන්ට ආවා ඔක්සිජන්. ඔක්සිජන් හිටියේ මෙතන. එතෙන්ට ආවා ෆ්ලුවරින්. ෆ්ලුවරින් හිටියේ මෙතන. දැන් එතෙන්ට එනවා නියෝන්. නියෝන් හිටියේ උඩම. දැන් එතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ හිටපු සෝඩියම්. එක පස්සට දාන ඇඳගෙන. හරි. ආයෙත් අර්ගයි තනුමුද ඕක ඇඳලා කරලා වැඩේ කොට දාගන්න පුළුවන්. මම හේතුව කියනවා. හරි. හේතුව කියනවා. හේතුව ඉතින් ඕනෙත් නෑ. හරි. හේතුව ඕන නම් අහගන්න මේ. අවේදී ලිතියම්ගේ තිබුණේ 1s2 2s1. පළවෙනි අයනීකරණ ශක්තියේදී මේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න. එතකොට දැන් පළවෙනි අයනීකරණයේ ශක්තියට පස්සේ තියෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔය කලින් හීලියම්ට තිබ්බ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයනේ. ඉතින් හීලියම්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා වගේ තමයි ලිතියම්ගේ පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ගලවුවට පස්සේ ඊළඟ ඉලෙක්ට්‍රෝනේ ගලවනවා. හරි? මෙහෙම කියමුකෝ. බෙරලියම්ගේ මේකනේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. බෙරලියම්ගේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරාට පස්සේ පළවෙනි අයනීකරණ ශක්තිය මේ මෙච්චරයි. මේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න මෙච්චරක් අමාරුයි. හරි. ඒක ගැලවුවට පස්සේ 1s2 දැන් 2s1 එකක් ඉලෙක්ට්‍රෝනයක් ගැලවුවනේ. ඉතින් 1s2 2s1 කියන්නේ ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙනම් දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ ගලවනවා කියන්නේ ලිතියම්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා වගේ. එහෙනම් එයා ඉන්න ඕනේ දැන් ලිතියම් ඉන්න තැන. හරි. බෝරෝන් වලට යනකොට මේන් බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේ ඉලෙක්ට්‍රෝනය ගැලවුවට පස්සේ බෝරෝන්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය. දෙවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ මේක ගලවලා අයින් කරලා තියෙන දැන්. දැන් මේන්න මේ ටික විතරයි තියෙන්නේ. එහෙනම් මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියන්නේ ඉතින් බෙරිලියම්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා වගේ. එහෙනම් බෝරෝන් එන්න ඕනේ බෙරිලියම් ඉන්න ගමන. ඕන සරලම කතාවක්. හරි. දැන් ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝනයක් ගලවපු ගමන් එයාට ලැබෙනවා හීලියම් උන්ට වායු වින්‍යාසය. මේ මෙතෙන්ට යනවා කියන්නේ. දැන්කෝ සෝඩියම් වල සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 ඊට පස්සේ 1s2 2s2 2p6 3s1 right. දැන් මම ඔය ලියුවේ සෝඩියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මම ලියන්නම්කෝ දැන් නියෝන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නියෝන් 1s2 2s2 2p6. හරි. එතකොට නියෝන්ගේ දැනට පළවෙනි ශක්ති මට්ටම පිරලා දෙවෙනි ශක්ති මට්ටමේ උපරිමයට පිරලා උච්ච වායු වින්‍යාසය. ස්ථායී වින්‍යාසය. ඉතින් නියෝන්ගේ අයනීකරණ ශක්තිය ගොඩේ වැඩි. හරි. එතකොට නියෝන්ගෙන් කොහොම හරි කරලා ඉලෙක්ට්‍රෝනයක් ගලවුවා පස්සේ දැන් 2p5 තියෙන්නේ මෙයාට. එහෙනම් නියෝන් යන්න ඕනේ එතන දැන් ඊළඟ ඉලෙක්ට්‍රෝන ගලවනවා කියන්නේ එයාගෙන් ගලවනවා වගේ. හොඳම කතාව මේ සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවුවට පස්සේ පළවෙනි අයනීකරණ ශක්තිය සෝඩියම් ධන බවට පත් කිරීම පළමු අයනීකරණ ශක්තිය. සෝඩියම් ධන වෙනකොට මේ ඉලෙක්ට්‍රෝනය අයින් කරලා දැන් මේ සෝඩියම් ධන නෙමෙයි තියෙන්නේ. සෝඩියම් ඝනගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නියෝන්ට සමානයි. එහෙනම් නියෝන්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා හා සමානයි සෝඩියම් ධනකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා. එහෙනම් සෝඩියම් යනවා නියෝන් හිටපැනට. නියෝන් යනවා ෆ්ලුවරින් හිටපැනට. ෆ්ලුවරින් යනවා ඔක්සිජන් හිටපැනට. මම දැන් ඇති කිව්වා. හරි. මොන්ටිසෝරි ළමයි ඉස්සරහ තේරෙනවා ඔය ගන්න කිව්වට පස්සේ ආයෙ තේරෙන්නේ ඔයිට එළිය බෑ. හරි. හේතුවක් කීවා කෙටි ක්‍රමයක් කිව්වා. දැන් තුන්වෙනි අයනීකරණ ශක්තිය ඊළඟ ඉලෙක්ට්‍රෝනේ ගලවන හැටි ඒක තමයි පස්සනවා. මෙයාගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවුවට පස්සේ එයා යනවා නම් ඊට උඩ එක්කිනාගේ වින්‍යාසයට. තව එකක් ගලවපුවම ඊටත් උඩ එක්කිනාගේ වින්‍යාසයට යන්නේ. කාටද ඊට උඩ වින්‍යාසය? ෆ්ලුවරින්ටනේ කියන්නේ.
එතකොට ෆ්ලුවරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 1s2යි 2s2යි 2p 5යි. 7 වෙනි කාණ්ඩේ නෙමෙයි 5යි 6යි 7යි. හරි. එතකොට සෝඩියම්ගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවපු ගමන් නියෝන්ගේ වින්‍යාසය ගන්නවා. තව ඉලෙක්ට්‍රෝනයක් ගලවපු ගමන් ෆ්ලුවරින්ගේ වින්‍යාසය ගන්නවා. එහෙනම් තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය ගලවනකොට සෝඩියම් ඉන්නෝනේ මෙතන. හතරවෙනි එක. හතරට යන්න ඉතින් ආයෙ ඉතින් නේ. හරි. දැන් ඕක තමයි මම කිව්වේ කෙටි ක්‍රමය. ප්‍රස්තාරය ඇඳගෙනම වැඩි කොට දාගන්න පුළුවන්. දැන් මෙහෙමත් පුළුවන් ඈ. මේ කෑල්ල අයින් කරලා දැම්මනම් වැඩි දවස් ලේසියි. මේක ඇඳලා. හරි. ඇඳගෙන පළවෙනි අයනීකරණ ශක්තිය මේ පළවෙනි කාණ්ඩේ පටන් ගත්තා. ලිතියම් පළවෙනි කාණ්ඩේ, බෙරිලියම් දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ, හයවෙනි කාණ්ඩේ, හත්වෙනි කාණ්ඩේ, අටවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ, හයවෙනි කාණ්ඩේ, හත්වෙනි කාණ්ඩේ, අටවෙනි කාණ්ඩේ. එතකොට දෙවෙනි අයනීකරණ ශක්තියට එනකොට ලිතියම්ගේ වැඩිය බෙරිලියම්ගේ අඩු වෙනවනේ. මොකද එයාගේ ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණා කියන්නේ ඊළඟ එකනට ආවා. ඉතින් ඔයාලට තියෙන්නේ බෙරිලියම්ගෙන් පටන් ගන්න ඉලෙක්ට්‍රෝන මේ අයනීකරණ ශක්තිය අදින්න. දෙවෙනි කාණ්ඩයෙන් පටන් ගන්නවා. පළවෙනි යනවා. පළවෙනි එක ඇන්දේ පළවෙනි කාණ්ඩයෙන් පටන් ගන්න. දැන් අදිනවා දෙවෙනි කාණ්ඩයෙන් පටන් ගන්න. පොලියාගනේ කියන්නේ beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silica, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරි. දැන් අර එක පස්සට කියන එක අමාරුයි වගේ නම් දෙවෙනි කාණ්ඩයෙන් පටන් අරගන්න. නේ පළවෙනි අයනීකරණ ශක්තිය කොහොමද පටන් ගන්නෙ? මෙතනින් පටන් ගත්තොත්. මෙතනින් පටන් ගත්තොත් පළවෙනි අයනීකරණ ශක්තිය කොහෙන්ද පටන් ගන්නෙ? පළවෙනි කාණ්ඩේ. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. දෙවෙනි අයනීකරණ ශක්තිය දෙවෙනි කාණ්ඩේ. බෙරිලියම්, බෝරෝන්, මැග්නීසියම්. බෙරිලියම්, බෝරෝන්, කාබන්. තුන්වෙනි අයනීකරණ ශක්තිය තුන්වෙනි කාණ්ඩේ පටන් ගන්නවා. හරි? ඔය විදිහට right. ඇතිනේ ලියන්න මේක. ඕක ලියන්න නැතුව ඉන්නේ. මතක තියාගන්න පුළුවන් නේ? අලියන්න ඕනේ නැහැ. අලියන්න ඔය තුන්වන අයනික ශක්තිය. මතක තියාගන්න මම ලියන්න දෙන්නේ නැහැ. උන් දෙවෙනි අයනිකන ශක්තියට මොකවත් ගන්න දුන්නේ නැහැ. යනවා ඊළඟට තුන්වෙනි අයනිකන ශක්තිය. ඉතින් ඒ ලෙවල් එක කරන්නේ මතක තියාගන්නත් ඕනේ. right. ඊළඟ තුන්වෙනි අයනිකන ශක්තිය. හරි. අපිට ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔය හැඳින්වීම් අරව මේවා බොහොම අඩු යනවා. අහන්නෙම නැති දාන. ඒකද වෙනවා ඉදිරි පාඩම් වල. නිසා මේවා අවබෝධ කරගන්න මේක මම දැන් තාම ටිකයි තියෙන්නේ. තව ගියා විතරයි ඒ ලෙවල් වලට. ඒ කතන්දර නෑ. දැන් මාස ගාණක් ගිහිල්ලා අපි පළවෙනි පාඩම කියන්නුවාට. එතකොට අර ඕ ලෙවල් වලට වගේ මාස දෙකකින් තුනෙන් ගොඩ දා ගන්න බෑ ඒ ලෙවල්. මෙහෙම අර අනවශ්‍යව අයින් කරගෙන කියනවා අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා මතක තියාගන්න පාඩම් කරගන්න. නිසා දැන් මම ඒ උගන්වනවා ඒ විදිහම කරලා ලබන සති ටියුටර් හම්බ වෙනවා. ඒතර අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා මේවට අදාළව. ඔයාලට සිද්ධ වෙන මේ ප්‍රශ්න ආයෙ කරන්න. එතකොට පාස් පේපර්ස් ගන්න මගේ එකේ තියෙනවා ටියුට් එකේ තියෙන පාස් පේපර්ස් තමයි. හැබැයි ඔක්කොම පාස් පේපර්ස් ටික දාලා නැහැ මම. අට තියරි සාකච්ඡා කරන්න ඕනේ පාස් පේපර්ස් ටික තමයි දාලා තියෙන්නේ. ඒතර ඔයාලට පාස් පේපර්ස් පොතක් ගන්න වෙනවා. ඒතකොට ඒකේ උත්තර තියෙනවනේ පොත පිටිපස්සේ මාස්ටර් ගයිඩ් එක ගන්න. අනිත් ඒවා උත්තර වැරදින වෙලාවල් තියෙනවා. ඒක නිසා අරගෙන දැම්මම ඒවත් එක්ක වැඩ කරන්න. නැත්තම් කාලය මදි වෙයි උඩ දාගන්න. හරි. ඒතකොට පාස් පේපර්ස්ම කරන්න. ඒක තමයි දැන් ඔය කොච්චර ආදර්ශ ප්‍රශ්න තියෙනවා කිව්වත් විභාග මට්ටමට ගැලපෙන්න තියෙන පාස් පේපර්ස් තමයි. එහෙනම් ඔයාලා ගන්න පාස් පේපර්ස් පොත ටියුට් එකේ දැන් සමහරලාට මම දාලා තියෙන්නේ 1980 ගණන් වල 90 ගණන් වල ප්‍රශ්න. ඒවා ඔයාලට පාස් පේපර්ස් පොතේ නෑනේ. ඒ නිසා ඒවා දාලා තියෙනවා. මේ මෑතක ඒවා සමහරලාට අඩුයි දානවා. කොන්ටම් අංක වගේ කොටසක නම් ඉතින් මෑතක ඉඳන් තමයි දාන්නේ. මට මතක තියෙන 2011 ඉඳන් තමයි යාළුවා. එතකොට ඊට කලින් තිබුණේ නෑ කොන්ටම් අංක කියලා කොටසක්. නිසා ඒවා තියෙන්නේ 2011 පේපර් වලින් පස්සේ. ඒක නිසා
ඒ වගේ ඒවා දාලා තියෙනවා. පරණ සමහර ඒවාට මම පරණ ඒවා දාලා තියෙනවා. ඒක අලුත් ඒවා ඔයාලා කරලා බලන්න පාස් පේපර්ස් පොත ගන්න. භාගය ලඟ වෙනකොට අපි කියන්නේ ටියුට් එකේ තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න වලට අමතරව සමහර පාඩම් වලට අපි ඔක්කොම පාස් පේපර්ස් කරන වෙලාවල් දෙන්න. ඕගනික් වලට ගියපම පරිවර්තන පාස් පේපර්ස් මම කරන්නේ. ඔක්කොම ටික. එතකොට ඊට අමතරව කොහොමත් විභාගයට යන කලින් ඔක්කොම පාස් පේපර්ස් කරනවා. සාකච්ඡා කරනවා. එතකොට ඔයාලා ඒ දක්වා පාස් පේපර්ස් ටික කරන්නේ කොහොමද එකම පාස් පේපර්ස් එක 4-5 සැරයක් කරන එක හොඳයි. ඒ නිසා ගන්න පාස් පේපර්ස් පොත් දැම්මම අඩු වෙන 2021 විතරනේ එතකොට පේපර් එක. ඒක හොයාගන්න පුළුවන්. right. එතකොට ඔය තුන්වෙනි අයනීකරණ ශක්තිය අපි සමීකරණයක් ලිව්වොත් තුන්වෙනි අයනීකරණ ශක්තිය කියන්නේ තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය ගලවන. දැනට දෙකක් ගලවලා තියෙන නම් ධන දෙක. වායුමය අවස්ථාවේ තියෙන්න ඕනේ. එහෙනම් තව එකක් ගලවුවොත් එයා ධන 3. මේන් ගලවපු ඉලෙක්ට්‍රෝනය. මෙයත් වායුමය අවස්ථාවේ තියෙන්න ඕනේ. මොන සමීකරණය? හරි. මේ කියන්නේ එකක් ලියන්න දෙන්නේ නැහැ අහගන්න. n1 අයනීකරණ ශක්තියේ සමීකරණය ලියුවොත් කොහොමද යන්නේ? පළවෙනි අයනීකරණ ශක්තියට දෙවෙනි අයනීකරණ ශක්තියට තුන්වෙනි එක ලියපුවා. පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝන එක ගලවන. දෙවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ පළවෙනි එක ගලවලා ඊළඟට දෙවෙනි එක ගලවන. තුන්වෙනි එක කියලා කියන්නේ පළවෙනි එක ගලව දෙවෙනි එක ගලව තුන්වෙනි එක ගලවන. n1 එක n වෙනි එක කියලා කියන්නේ එහෙනම් ඊට කලින් n ඍණ එකක් ගලවලා තියෙනවා. තුන්වෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ දැනට දෙකක් ගලවලා. මේකට වැඩි එකක් අඩුයි. අපි මුලින් දාලිවුවොත් පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ උදාසීනකින් එකක් ගලවන්න. දෙවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ ධනයකින් තව එකක් ගලවලා ධන දෙකක් කරන්න. හරි. තුන්වෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ ධන දෙකකින් තව එකක් ගලවන්න. එහෙනම් n වෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ අපි ගමුකෝ m ගේ n වෙනි එක කියලා කියන්නේ දැනට n ඍණ එකක් ගලවලා. හරි. අලුත් එක ගලවුවාට පස්සේ ධන n වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන. හරි. දෙවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ ඊට අඩු එකක් තමයි ගලවලා තියෙන්නේ. එහෙනම් n වන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ n ඍණ එකක් ගලවලා. තුන්වෙනි අයනීකරණ ශක්තිය නම් ඊට අඩු එක ධන දෙක. ධන එකට අඩු එක බිඳුව. ධන දෙකට අඩු එක ධන එක. හරි. ධන n ට අඩු එක n ඍණ එක. හරි. එහෙනම් මේක සමීකරණය. ලියන්න දෙන්නේ නැහැ. පොදු සමීකරණ. හරි. එතකොට අපි අයනීකරණ ශක්ති ප්‍රස්ථාර තුනම ගැන කතා කරලා තියෙන්නේ. මම ආයේ කියන්නම් ප්‍රස්ථාර තුන ගැන. මම ඇඳගෙන යනවා. අපිට හරි මේ අඳින්නේ පළවෙනි අයනීකරණ ශක්තිය. I1 කියලා කියනවා. Ionization energy අපි අකුරු යොදා ගන්නවා. පළවෙනි අයනීකරණ ශක්තිය මම මේ අඳින්නේ I2ට දෙවෙනි අයනීකරණ ශක්තියට. පළවෙනි අයනීකරණ ශක්තිය ප්‍රස්ථාරය O levels එක දන්නා එකක් ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. දෙවෙනි අයනීකරණ ශක්තිය. එකෙන් ගන්න පස්සට බෙරිලියම් එක ගන්නවා පස්සට. එහෙම නැත්නම් දෙකෙන් පටන් ගන්න දැන් එක එක පස්සට ගන්නවා කියලා කියන්නේ ඉතින් මූ විතරට කියන්නේ. මේම පස්සට ඇදලා ගත්ත ගමන් ලිතියම් තමයි මෙතනින් අයින් වෙන්නේ. ඉතුරු වල එක එක පස්සට එනවා. එතකොට බෙරිලියම්, බෝරෝන්, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරි. පදවැනි අයනීකරණ ශක්තිය ගත්තා. මුකුත් කරලා නැහැ. මෙයා ලිතියම් ගෙන් පටන් ගන්න. අරයා බෙරිලියම් ගෙන් පටන් ගන්නවා. තුන්වෙනි එක අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය යනදොත් එහා පැත්තේ. කාගෙන්ද පටන් ගන්නේ? බෝරෝන් ගෙන් පටන් ගන්න. මෙතන බෝරෝන්.
boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium. හරි. ඒ විදිහට. එහෙනම් නැත්තම් මේ ප්‍රශ්නාවේ එකක් පස්සට. හරි. ලියන්න දෙන්නේ නැහැ කියලා ඉතින් පවුනේ ලියාගන්න ඈ. ලියාගන්නකො. දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ඔයාලට. පළමු අයනීකරණ ශක්තිය අවම වන්නේ කුමන කාණ්ඩයේද? පළවෙනි කාණ්ඩයේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. එහෙනම් දෙවන අයනීකරණ ශක්තිය අවම වන්නේ දෙවනි කාණ්ඩයේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. පොටෑසියම් ඊට පස්සේ කැල්සියම්. හරි. පළවෙනි අයනීකරණ ශක්තිය අවම වන්නේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් පළවෙනි කාණ්ඩයේ. දෙවනි අයනීකරණ ශක්තිය අවම වන්නේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් දෙවනි කාණ්ඩේ. පළවෙනි එක අවමයි නම් දෙවනි එකේ දෙවනි එක අවමයි. තුන්වෙනි එකේ තුන්වෙනි එක අවමයි. හතරවෙනි එකේ හතරවෙනි කාණ්ඩේ අවමයි. හරි. උපරිම වෙන්නේ පළවෙනි එක නම් අටවෙනි කාණ්ඩේ. මෙතන හීලියම් තියෙන්නේ. හීලියම්, නියෝන්, ආගන් අටවෙනි කාණ්ඩේ. දෙවනි එක මෙයා මෙතෙන්ට යනවා. මෙයා මෙතෙන්ට යනවා. එහෙනම් පළවෙනි කාණ්ඩේ උඩට එනවා කියලා තේරෙන්න ඕනේ. එහෙනම් දෙවනි අයනීකරණ ශක්තිය උපරිම වන්නේ සෝඩියම්, පොටෑසියම්. එහෙනම් දැන් ලිතියම් වෙනවා ලිතියම්, සෝඩියම්, පොටෑසියම් පළවෙනි කාණ්ඩේ. පස්සටනේ ගත්තේ එක එක. එතකොට ලියාගෙන යනකොට කොහොමද යන්නේ? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්. එහෙනම් ලිතියම් වෙනවා හීලියම් ගාවට. හරි. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්. සෝඩියම් වෙනවා නියෝන් ගාවට. එහෙනම් වැඩිම අයනීකරණ ශක්තිය පළවෙනි එක නම් අටවෙනි කාණ්ඩේ. දෙවෙනි අයනීකරණ ශක්තිය නම් වැඩිම පළවෙනි කාණ්ඩේ. දැන් එහෙනම් කියමුකෝ බලන්න තුන්වෙනි අයනීකරණ ශක්තිය නම් තවත් යක් පස්සට එනවා. දෙවෙනි කාණ්ඩේ. එහෙනම් පළමු අයනීකරණ ශක්තිය උපරිම වන්නේ අටවෙනි කාණ්ඩේ. දෙවෙනි අයනීකරණ ශක්තිය උපරිම වන්නේ පළවෙනි කාණ්ඩේ. තුන්වෙනි අයනීකරණ ශක්තිය උපරිම වන්නේ දෙවෙනි කාණ්ඩේ. හතරවෙනි අයනීකරණ ශක්තිය උපරිම වන්නේ තුන්වෙනි කාණ්ඩේ. හරි. ඊළඟට මතක තියාගන්න. හරි ලියා ගන්න. අටවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල මේ ආවර්ත වගුව අංකණය කරන ක්‍රම කීපයක් තියෙනවා. හරි. 1 2 3 කියලා සාමාන්‍ය ඉලක්කම් වලින් දාන්න පුළුවන් පිළිවෙලට. දැන් ආවර්ත වගුව ලොකු එකක් නේ දැන් අපි හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔය රෝම ඉලක්කම් ක්‍රමය තාමත් පාවිච්චි කරනවා. ඊට අමතරව ඔය AB කියලා දාපු එකකුත් තියෙනවා. වැඩි හිතන්න එපා. දැනට අපි O level දන්නවනේ 8 වෙනි කාණ්ඩය කියන්නේ මොකක්ද කියලා. ඒ විදිහට ලියන්න යන්න. හරි. 8 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල හරි. ඔයවා ලියන්න දෙන්නත් හොඳ නැහැ. එතකොට කටපාඩම් කරනවානේ. මේ කටපාඩම් කරලා නම් මේක ගොඩ දාන්න බෑ. හිතලම ගන්න වෙනවා. දැන් මේක දැන් ඔයාලා කටපාඩම් කරන්න ගියොත් 8 වෙනි කාණ්ඩයේ පළමු අයනීකරණ ශක්තියත් පළවෙනි කාණ්ඩයේ දෙවෙනි අයනීකරණ ශක්තියත් දෙවෙනි කාණ්ඩයේ තුන්වෙනි අයනීකරණ ශක්තියත් උපරිම වේ. විභාගෙට ගියපුවාම දාඩිය දාලා ඌ අමතක වෙනවා. මේකෙන් ගන්න මේ 8 වෙනි කාණ්ඩේව පළවෙනි එක වැඩිම නම් ඊළඟට එතෙන් එන්නේ පළවෙනි කාණ්ඩේ. එහෙනම් පළවෙනි කාණ්ඩේ තමයි දෙවෙනි අයනීකරණ ශක්තිය. ඊළඟට එතෙන් එන්නේ දෙවෙනි කාණ්ඩය. එහෙම හිතලා ගන්න. හරි? right. එතකොට ඔතනින් අයනීකරණ ශක්තිය ඉවර වෙනවා. මූල ද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය. තව අපිට කොටසක් තියෙනවා අනුයාත අයනීකරණ ශක්තිය කියලා. මාතෘකාව ලියන්නේ මූල ද්‍රව්‍ය වල අනුයාත අයනීකරණ ශක්තිය